නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයන් දරන්නේ අංක 14 අබේමාවත බොරූපන පාර රත්මලාන කියන ලිපිනේ පදිංචි පින්වත් අමලා වැලිගොඩපොළ මෑණියන් ඇතුළු ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනා විසින් ඒ පින්වතුන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. අද මේ ධර්ම දේශනාවේදී අපට මේ සම්බුද්ධ ශාසනයේ ඊටාම සුන්දර ශ්‍රාවක චරිතයක් ගැන ඉගෙන ගන්න ලැබෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ තෙරුවන ගැන බොහෝම ලස්සන උපමාවක් අපේ අටුවා පොත් වහන්සේලාගේ සඳහන් වෙනවා. එහි කියනවා මෙන්න මෙහෙම: බුදුරජාණන් වනාහි දක්ෂ මැණික් ඔප දමන්නෙක් වැනිය. ශ්‍රී සද්ධර්මයේ වනාහි මැණික් ඔප දමනා ශිල්පයයි. ශ්‍රාවක සංගරුවන වනාහි ඔප වැටුණු මැණික් බඳුය. බලන්න ලස්සන. ශ්‍රාවක සංගරුවන හරියට දක්ෂ මේ මැණික් ඔපදාන කෙනෙක් ළඟට ඇවිල්ලා ඒ මැණික් ඔපදාන ශිල්පියාගේ ඒ ශිල්පයෙන් ඔප වැටිච්චි මැණික් වගේ. හැබැයි ඔප වැටෙන්න නම් මැණිකක් වෙන්න ඕන. මැණික තමයි මැණික් ඔපදාන ශිල්පියා ළඟට ගිහිල්ලා යස අගේට ඔප වැටෙන්නේ. නිකන් සාමාන්‍ය ගලක් වෙලා බෑ. මැණිකක් වෙන්න ඕන. ශ්‍රාවක සංගරුවන කියලා කියන්නේ ඒ වගේ මැණික්. සංසාර ගමනේ පුරන ලද පින් ඇතුව පැමිණිලා සසර දුකින් නිදහස් වෙන්න තරම් මහා වාසනාවක් ඇතුව හිටපු ඒ වගේ මැණිකක් ගැන අද මේ ධර්මයේ උන්වහන්සේ රට්ටපාල මහරහතන් වහන්සේ. රට්ටපාල මහරහතන් වහන්සේ මේ බුදුසසුනේ අගතනතුරු ලැබුවා. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං සද්ධා පබ්බජිතානං යදිදං රට්ටපාලෝ. මහණෙනි, මේ රට්ටපාලයන් වනාහි මේ බුදු සසුනේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතර අග්‍රවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ අගතනතුරු ප්‍රදානය කරපු කෙනා. ඒ අගතනතුරු ප්‍රදානය කරන්න හේතුනේ උන්වහන්සේ පුදුම කැපකිරීමක් කරලා ගිහි ජීවිතය අත්හැරලා මහාන වුණේ. ඒක උනේ මෙහෙම. ඒ කාලේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ කුරු ජනපද වාසීන්ගේ නියම්ගම්වල මේ දහම් චාරිකාවේ හැසිරෙනවා. එතකොට වැඩම කළා බුදුරජාණන් වහන්සේ තුල්ල කොට්ටිත කියන කුරු වැසියන්ගේ නියම් ගමකට. මේ තුල්ල කොට්ටිත නියම් ගමේ එක්තරා සිටුවරයෙක් හිටියා. ඒ සිටුවරයාට හිටපු එකම පුත්‍රයා තමයි රට්ටපාල. බුදුරජාණන් වහන්සේ තුල්ල කොට්ටිතයට වැඩියට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ කීර්ති ගොහසාව මුළු තුල්ල කොට්ටිතේ පුරාම පැන නැග්ගා. ඒ බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක ආදී වශයෙන් මහා ගුණරාවේ පැතිරුණා. ඉතින් මිනිස්සු ඒක රාශි වෙන්න පටන් ගත්තා. හප්පේ ඒ වගේ උත්තමයෙන් දැකීම කොච්චර හොඳද? ඔය අතරේ ඔය පැමිණි පිරිස අතරේ මේ මැණිකක් වගේ රට්ටපාල කියන පින්වන්ත තරුණයාත් හිටියා. ඉතින් ඔහු බණ අහලා ඉවර වෙනකොට
ඔහුගේ හිතට අදහසක් ඇවිල්ලා ඉවරයි. සම්බාධූ ගරහවාසු මේ ගිහි ගෙදර නම් පිරිසුදු ජීවිතයක් ගත කරන්නට කරදර තැනක්. රජාපතෝ නොයේ කෙලෙස්ම උපදින තැනක්. අබ්බෝ කාසූ පබ්බජ්ජා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිද්දට පත් වුණොත් නම් මේ ගිහි බන්ධන අත්හැරලා දැම්මොත් නම් ඒක අහස වගේ නිදහස්. ඒ නිසා මම මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරලා අවසන් වුණාම අනිත් මිනිස්සු නැගිටලා ගියා. රටපාල තරුණයා නැවතුණා. නැවතිලා භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහින් ඒ සම්බුදු සිරිපා කමල් ලැබීස වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පැවිදි වෙන්න ආසයි. බුදුරජාණන් වහන්සේ ඇහුවා පින්වත් රටපාල ඔබට දෙමව්පියන්ගේ අවසරය තියෙනවද මහාන වෙන්න? කිව්වා අනේ ස්වාමීනි මේ බණපද අහගෙන ඉද්දී මට හිතුනේ මහාන වෙන්න. මං තාම දෙමව්පියන්ට මේක කිව්වේ නෑ. එහෙමනම් රටපාල දෙමව්පියන්ට පවසා දෙමව්පියන්ගේ අවසරය ඇතුව එන්න. ශාස්ත්‍රඥ වහන්සේ ඔබට පැවිද්ද දෙන්නම් කිව්වා. ඉතින් රටපාල තරුණයා තමන්ගේ නිවසට යනවා. නිවසට ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියනවා අම්මේ තාත්තේ මම බුදුරජාණන් වහන්සේ පවසන සත්‍ය වූ නිර්මල වූ සුන්දර ධර්මය අහගෙන හිටියා. ඒ ධර්මය අහගෙන ඉද්දී මට තේරුණා ඒ සොඳුරු ධර්මය අවබෝධ කරගන්නට නම් මේ ගිහි ජීවිතේ වාසය කරලා ලේසි නෑ. ඒ නිසා අම්මේ තාත්තේ මම පැවිදි වෙන්න ආසයි. මට අවසර දෙන්න. අම්මයි තාත්තයි කියනවා පුත්‍රය ඔබ තමයි අපිට ඉන්න එකම දරුවා. මරණයෙන්වත් ඔබෙන් වෙන් වෙන්න අපි අකමැති. එහෙව් එකේ ජීවත් වෙලා ඉද්දී ඔබ අපි දාලා යනවා නම් අපි ඔබ දාලා යනවා නම් අපි කොහොම කැමති වෙන්නද? ඒ නිසා පුත්‍රය මේ කුලයේ ඕන තරම් ධනෙ තියෙනවා. ඒ ධනෙන් හොඳට පින් දහම් කරගෙන නිදහසින්ට පැවිදි වෙන්න නම් ඔබට අවසර නැහැ කිව්වා. රට්ටපාල තරුණයා 3 වතාවක් අම්මගෙන් තාත්තගෙන් අවසර පැතුවා. 3 වතාවෙම දෙමව්පිය අවසර දුන්නේ. ඊට පස්සේ කිව්වා එහෙනම් අම්මේ තාත්තේ එක්කෝ මට පැවිද්දට අවසර ලැබේවි. එහෙම නැත්නම් මෙතනම මං මිය යාවි කියලා. එහෙම්ම පොළොවේ වැතිරුණා. පොළොවේ වැතිරලා දැන් දවස් ගණන් ගත වෙනවා. මෙයා නැගිටින්නේ. පැවිද්ද කෙරෙහි තියෙන බලවත් ආසාව, ඒ බලවත් ආසාව විසින් කුසගිනි පිපාස වෙහෙස සියල්ල අමතක වෙලා නැගිටින්නේ. නැගිටින්නේ නැතුවම කෘෂ වෙලා වේල් ගණන් අනුභව කරන්නේ නැතුව කෙට්ටු වෙලා ගියා. අම්මට තාත්තට ඉහුල ගන්න බෑ. අවසානයේ රට්ටපාල තරුණයාගේ යාළුවන්ට මේ ආරංචිය කිව්වා. එතකොට යාළුවෝ ඇවිල්ලා කිව්වා මේ රට්ටපාල මොකද්ද මේ වැඩේ තේරුම? ඔබ ඔහොම නෙවෙයි කොහොම කටයුතු කරත් දෙමව්පිය ඔබට මහාන වෙන්න යන්න අවසර දෙන්නේ නැහැ. ඔබ තමයි ඉන්නේ එකම පුතා. ඒ නිසා රට්ටපාල මිත්‍රය මේ කුලේ බොහෝ ධනෙ තියෙනවානේ. ඔබ පින් කරගෙන ඉන්නකෝ. රට්ටපාල තරුණයා නිහඬයි. මිත්‍රයන්ට කිසිම වචනයක් කියන්නේ. අවසාන මිත්‍රයෝ මේ රට්ටපාල තරුණයාගේ අම්මයි තාත්තයි ළඟට ගිහින් කිව්වා අම්මේ තාත්තේ දැන් බලන්න මේ රට්ටපාල තරුණයා අපේ මිත්‍රයා දැන් දින 7කටත් ආසන්න වෙන්න ආවා මෙහෙම වැතිරිලා. අම්මේ තාත්තේ මෙහෙම ගියොත් නම් රට්ටපාල නොකා නොබීම මෙතන මිය යයි. ඒ නිසා රට්ටපාලට මහාන වෙන්න යන්න අවසර දෙන එකයි හොඳ. එහෙම අවසර දුන්නොත් පැවිදි වෙලා ඉන්න පුතා හරි බලා ගන්න පුළුවන්. අනිත් එක පැවිදි වෙච්ච කෙනා ආපහු සිවුරු ඇරලා එන්න උනත් පුළුවන් නේ. ඒ නිසා ඕන්නෝයේ යන්න යන එකේ අවසරය දෙන්න කිව්වා. එතකොට ඔන්න අම්මයි තාත්තයි ඒ යාළුවන්ගේ කීම අහලා මේ රට්ටපාල ළඟට ඇවිල්ලා කියනවා පුතේ රට්ටපාල හොඳයි. අපි ඔබට පැවිදිෙන්ට යන්න අවසර දෙනවා. හැබැයි පොරොන්දු වෙන්න ඕන. කලින් කලට අපිව බලන්න ඇවිල්ලා අප ඉදිරියේ පෙනී හිටිනවා කියලා පොරොන්දු වෙන්න ඕන. රටපාල තරුණයා බොහොම සතුටු වුණා. අර වැතිරිලා හිටපු එකකින් නැගිට්ටා.
නැගිටලා අනුභව කරලා දවස් දෙකක් ගත කරනකොට ශරීරයේ තියෙන දුර්වලකම් ඔක්කොම ඇරිලා ගියා. ඕන්න බුද්ධ ශාසනේ පැවති වුණා. ඉතින් ඔය වගේ සෑහෙන්න ඔට්ටු වෙලා තමයි උන්වහන්සේ පැවිද්දට අවසර ලබා ගත්තේ. පැවිද්දට තියෙන ආසාව, භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, ඒක මුල් කරගෙන තමයි පැවිදි වෙන්න එච්චර කැපකිරීමක් කළේ. ඒ නිසාම පස්සේ කාලෙක උන්වහන්සේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වූ භික්ෂූන් අතර අග්‍රභාවය ලැබුවා. පැවිදි වුණ රට්ටපාල තෙරුන් වහන්සේ ඊටාම කෙටි කලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ අපේ රට්ටපාල මහරහතන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ සෙවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම පැවිදි වෙන්න එනකොට දෙමව්පියන්ට පොරොන්දුවක් වුණා. කලින් කලට ඒ දෙන්නා ගාවට ඇවිල්ලා ඒ දෙන්න ඉදිරියේ පෙනී හිටිනවා කියලා. භාග්‍යතුන් වහන්සේ පැවිදි වෙන්න ආවත් හරි මම මේ මගේ මව් රටට තුල්ලකොට්ටිතේට ආයෙ ගියේ නෑ. ඉතින් මගේ දෙමව්පියන් බලන්න මට යන්න අවසර දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ රට්ටපාල තෙරුන්ගේ හිත. ඒක නිකලස්. දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ කිසි බලවේගයකට ඒ හිතට කිසිම හානියක් කරන්න බෑ. කිසිම බලවේගයකට උන්වහන්සේව යලි කාමයට වටවන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා, හොඳයි රට්ටපාල, ඔබ දැන් යමකට හිතුවාද ඒ දේ කරන්න කිව්වා. ඉතින් ඔන්න රට්ටපාල ස්වාමීන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ, දැන් මේ වඩින්නේ රහතන් වහන්සේ නමක්, බොහෝ කාලයකට පස්සේ තුල්ලකොට්ටිතේට වැඩම කරනවා. තුල්ලකොට්ටිතේට වඩිද්දී එදා රට්ටපාල මහරහතන් වහන්සේගේ ගිහි කාලේ ඒ මන්දිරේ, ඒ නිවසේ උඩ තට්ටුවට වෙන්න තාත්තා කරණවැමියෙක් ගෙන්නලා ඒ වෙලාවේ මේ කොණ්ඩේ හද ඉන්නේ. ඒ කාලේ මිනිස්සු දිගට කොණ්ඩේ වවනවනේ, පුරුෂයොත්. ඉතින් කොණ්ඩේ හදනවා. ඒ කොණ්ඩේ හදමින් ඉන්නකොට තාත්තට පේනවා ඈතින් ශ්‍රමණ රුවක්, පැවිද්දෙක් මේ එන්නේ තමන්ගේ පුත්‍රයා කියලා ඒ තාත්තට අඳුරගන්න බැරුව ගියා. තාත්තා අර උඩුමහල් තලයේ ඉඳලම උස්සඩින් බයින්න පටන් ගත්තා. ඕන් ඔය හිස මුඩු කරගත්තේ උන් තමයි මට හිටපු එකම එක පුතාව අරගෙන ගියේ. ඔය හිස මුඩු කරගත්ත ශ්‍රමණයෝ තමයි මගේ එකම ආදරණීය පුත්‍රයාව ඩැහැගෙන ගියේ කියලා අර පාරේ වඩින තෙරුන් වහන්සේට බයින්න පටන් ගත්තා. ඉතින් රට්ටපාල මහරහතන් වහන්සේ තේරුම් ගත්තා මේ තමන්ගේ නිවසට ගියා කියලා නිවසින් ලැබෙන දානයක් නෑ. නිවසින් හොඳට යස අගේට ලැබෙනවා බැනු. ඒ නිසා උන්වහන්සේ නිවස පැත්තට හැරුන්නේ. හැබැයි නිවස ඉස්සරහින් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ වෙලාවෙම නිවසේ ගේට්ටුවක් අරගෙන 16ක් එළියට ආවා. ඒ 16 ආවේ පිළිණු වෙලා තියෙන පිට්ටුවක් විසික් කරන්න. උන්වහන්සේ වදාරනවා, නැගණි, ඔබ ඔය ආහාරය විසි කරන්න යන එකක් නම්, බැහැර කරන්න යන එකක් නම් ඔබේ ඔය ආහාරය මගේ මේ පාත්‍රයට දාන්න කිව්වා. එතකොට ඒ 16 අර පිට්ටුව, පිළිණු වෙච්ච පිට්ටුව අපේ රහතන් වහන්සේගේ පාත්‍රයට දානවා. කතා කරපු හඬිනුත් මේ අතපය ආදී ස්වරූපේනුත් ඒ 16 අඳුනගත්තා. හප්පේ මේ සිටු මන්දිරේ මේ මුළු මහත් ධනයටම උරුමකාරයා. මේ ටික කාලයකට කලින් මහාන වෙච්චි අපේ නිවසේ හිටපු සිටු පුත්‍රයා නේද මේ? 16 අර පිට්ටුව පූජා කරලා දුවගෙන ගිහිල්ලා කියනවා සිටුතුමාටත් සිටු දේවියටත්, මේ සිටු දේවින් වහන්සේ අර ඇවිත් ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, අපේ රට්ටපාල සිටු පුත්‍රයා. ඉතින් ඒ වෙලාවේ තාත්තා ඉක්මනට ලකලැහැස්ති වෙලා මේ රට්ටපාල මහරහතන් වහන්සේ වැඩම කරපු මාවතේ ඉස්සරහට යනවා. ඒ යනකොට තාත්තට පේනවා උන්වහන්සේ පුංචි බිත්ති කෑල්ලකට හේතු වෙලා වාඩි වෙලා අර පිරුණු වෙච්ච පිට්ටුව අනුභව කරනවා.
ඒ තාත්තා උන්වහන්සේ ළඟට ගිහින් කියනවා අනේ රට්ටපාල පුත්‍රය මොකද්ද මේ? මෙච්චර මේ නිවසක් තියෙද්දි මෙච්චර සුවිශාල නිවසක් තියෙද්දි ඔබ මේ මුකුත් නැති කෙනෙක් වගේ අගුපිලකින්දලා දානේ වළඳන්නේ. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා ග්‍රහපතිය. හරි පුදුමයි පින්වතුනේ මේ කෙලෙස් බන්ධනයන්ගෙන් මිදිච්ච ජීවිතවල ස්වභාවය. තාත්තට කියනවා ග්‍රහපතිය මං ඔබේ නිවසට ආවා. ඔබේ නිවසින් හැබැයි මට දානයක් ලැබුණේ. ඔබේ නිවසින් මට ලැබුණේ පරිභව. ඒ නිසා මම මේ ලැබුණු පිට්ටුව නිදහස් තැනක ඉඳලා වළඳනවා කිව්වා. එතකොට කිව්වා අනේ ස්වාමීනි රට්ටපාලයන් වහන්සේ නිවසට වඩින්න දානි පූජා කරන්න. නෑ ග්‍රහපතිය අදට මගේ දානි සම්පූර්ණයි. එතකොට ඒ තාත්තා තේරුම් ගත්තා දැන් නම් වඩම්මන්න පුළුවන් කමක් නෑ. කිව්වා ස්වාමීනි එසේනම් හෙට දවසේ මාගේ නිවසේ දානේ පිළිගන්නාසේක්වා. උන්වහන්සේ නිහඬව දානි පිළි අරගත්තා. දානි පිළි අරගෙන උන්වහන්සේ වැඩම කළා යලිත් උන්වහන්සේ වැඩ හිටපු කෝරව්‍ය රජුරුවන්ගේ රාජකීය උයනට. ඒ කාලේ රජවරුන්ගේ රාජකීය උයන ශ්‍රමණයන්ට කැපයි. අවසර ගන්න ඕනේ. ශ්‍රමණයන්ට නිදහසේ බවුන් අඩන්න පුළුවන්. මේ රාජකීය උයනේ තමයි උන්වහන්සේ රුක්සිවණක වැඩ වාසය කළේ. ඉතින් ඕන්න ඊළඟ දවසේ දාණයට රට්ටපාල මහරහතන් වහන්සේගේ තාත්තා ලැහැත්ති වෙනවා. කොහොමද ලැහැත්ති වුණේ දාණයට? නිවසේ තියෙන ගබඩාවල යන්තාක් ධනෙ ඇද්ද? ඒ ධනෙ ඔක්කොම සේවකයෝ ලව්වා ඇදෙව්වා සාලෙට. සාලෙට ඇදවලා මේ මහ විශාල කන්දක් ගැහුවා කියනවා. ඒ කන්ද කොච්චර ලොකුයිද කියන්නේ පුරුෂයෙකුට එහා මෙහා පේන්නේ නැහැ කියනවා. ඒ තරම් විශාල ධනය කන්දක්. ඒ ගහලා රෙද්දකින් වැහුවා. ඒකල්ල රටපාල තෙරුන් වහන්සේගේ ගිහි කාලේ බිරින්දෑවරු ඒ සිටු කොළවල ඒ කාලේ තිබිලා තිනවා. ධනෙ තියෙන මේ සිටු කුමාරවරු බිරින්දෑවරු කීප දෙනෙක් ගන්නවා. ඉතින් රටපාල ස්වාමීන් වහන්සේත් පැවිදි වෙන්න කලින් බිරින්දෑවරු 4ක් හිටපු කෙනෙක්. තරුණ වයසේ බිරින්දෑවරු 4 දෙනෙක් ඒ නිවසේ තාම ඉන්නවා. තාත්තා ඒ 4 දෙනාට කතා කරා. මේ වැන්දපු කෙල්ලනේ උඹලා දැන් මෙහෙම කරන්න ඕන. යම් කලෙක රට්ටපාල තරුණයා නිවසේ ඉන්න කාලේ උඹලාව දැක්කලා ශා සොඳුරී ඔය ඇඳුමට නම් ඔයා හරි ලස්සනයි කියලා කිව්වනම් යම් ඇඳුමක් ඇඳන් ඉද්දී ඔබ ගැන ආන් ඒ කියාපු ඇඳුම මතක් කරලා ඒකම ඇඳගනින්න කිව්වා. උන්වහන්සේගේ හිත යමකටද ඇදිලා ගියේ ඒ කාලේ ඒ හිත ඇදිලා ගියපු විදිහට සැරසියල්ලා කිව්වා. දැන් මේ හරියට සතෙක් අල්ලගන්න උගුලක් කටවනවා වගේ මේ රට්ටපාල මහරහතන් වහන්සේ නිවසට වැඩම කරපුවාම නිවසින් යලි යන්නේ නැති වෙන්න කටයුතු හදන්නේ මේ. ඒකල ඉතින් දානේ පොඩ්ඩකුත් හැදුවා. ඔය කොහොම ටිකක් කරලා දානේ ටිකකුත් හැදුවා. ඔන්න ඊළඟ දවසේ අපේ රට්ටපාල මහරහතන් වහන්සේ දානයට වැඩම කළා. දානට වැඩම කරලා ආසනේ වැඩ හිටියන් පස්සේ තාත්තා සේවකයෝ ලව්වා අර රත්තරන් ගොඩ අර මහා ධනේ වහලා තිබුණු වස්ත්‍රය අයින් කරා. එතකොට මුතු මැණික් වලින් ධන සම්පත් වලින් රන් රිදියෙන් මේ මහා කන්ද දිලිසෙන්න පටන් ගත්තා. තාත්තා S2 ලොකු කරලා රට්ටපාල මහරහතන් වහන්සේට කියනවා පුත්‍රය මේ බලන්න ඔබ සන්තක ධනය මේ ඔක්කොම ධනය ඔබේ පුත්‍රය අතහැරලා දාන්න ඔය සිවුර අත්හැරලා දාලා මේ ග්‍රහ ජීවිතයට එන්න මේ ධනය පරිහරණය කරන්න හොඳට පින්දහම් කරගෙන ජීවත් වෙන්න කිව්වා. එතකොට මේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම එකක්. ග්‍රහපතිය ඉඳින් ඔබ මං මේ කියන දේ කරනවා නම් මේ මහා ධනය ගැල්වල පටවාගෙන ගිහිල්ලා ඒ ගැල්වලින් බැහැර කරලා ගංගාව මැද සැඩ පහරේ ගිල්වා දමන්ට. මේ මහා ධනය ගඟේ ගිලලා දාන්න. ඒ මක් නිසාද
ග්‍රහපතිය මේ ධනය හේතු කරගෙනමයි ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලින් ඔක්කොම උපදින්නේ. බලන්න ජීවිතය අවබෝධ කරපු මුනිවරයෙකුගේ අදහස. ඇත්තටම මේ ධන සම්පත් අපි ජීවිකාව පිණිස හම්බ කරනවා තමයි. නමුත් පින්වතුනි මේ ධනය හම්බ කරගෙන යන්න ගිහිල්ලා දුක් ගැහැට. හම්බ කරගත්ත ධනෙ රැකගන්නත් දුක් ගැහැට. හම්බ කරගත්ත ධනයට හානි වුණොත් ඒ දුක් ගැහැට. ඒ ධනයට හානි වෙයිදෝ කියන හිතුවිලි වලදී දුක් ගැහැට. ධනය නිසාම ශෝකය උපදිනවා. ඒ නිසා ග්‍රහපතිය සැපසේ ඉන්න කැමති නම් ඕන් ওই ධනය මේ ගඟේ ගිලලා දාන්න කිව්වා. ඒ කියන්නේ උන්වහන්සේව ධනෙන් අල්ලන්න බෑ කියලා කිව්වේ. එතකොට තාත්තා දුම්නස් වුණා. ඒ වෙලාවේ අර ලැහැත්ති වෙලා හිටපු 4 දෙනා පැරණි බිරින්දෑවරු 4 දෙනා ඉස්සරහට එනවා. ඈලා ඇවිල්ලා කිව්වා රට්ටපාල ස්වාමීන් වහන්සේට අනේ එසේනම් ආර්ය පුත්‍රය ඔයා මේ බඹසරක් ආරක්ෂා කරන්නේ අපිටත් වඩා ලස්සන කාන්තාව පතාගෙනද කියලා ඇහුවා. අපිටත් වඩා ලස්සන දිව්‍ය අප්සරාවියෝ පතාගෙනද ඔය බඹසර රකින්නේ? රට්ටපාල මහරහතන් වහන්සේ වදාරනවා නැගණිවරුනි මං අප්සරාවන් හේතු කරගෙන බඹසරක හැසිරෙන්නේ. නැගණිවරුනි කියලා කතා කරා විතරයි අර කාන්තාව ටිකට ඒක දරා ගන්න බැරුව ගියා. ඇයි මේ තමන්ගේ ප්‍රිය ස්වාමී පුරුෂයා ඒ කාලේ විවාහ වෙලා ඉද්දි කවදාවත් නැගණි වාදයෙන් කතා කරලා නැහැ. සොඳුරියනී කියලා කතා කරන්නේ. දැන් අහෝ මෙන්න ඔහු නැගණිවරුනි කියලා කතා කරනවා. එයාලා ඔක්කොම කලන්තේ දාලා වැටුණා කියනවා. ඉතින් දැන් මෙතන මහා විකාරයක්. දානේ පූජා කරන්න ආවට දානේ පූජා කිරිල්ලක් නැහැ. ධනේ කන්දක් පෙන්නනවා. එක පැත්තකින් කාන්තාව සරසලා ගෙනල්ලා. රට්ටපාල මහරහතන් වහන්සේ වදාලා ග්‍රහපතිය ඔබ දානයකට ආරාධනා කළා නම් දානේ පූජා කරන්නට වෙහෙසවන්න එපා කිව්වා. එතකොට තාත්තා එසේනම් රට්ටපාල පුත්‍රය දානේ වළඳන්න කියලා දම්පැන් පූජා කළා. දානේ වළඳලා අවසන් වුණාට පස්සේ අපේ රට්ටපාල මහරහතන් වහන්සේ දානේ වළඳා අවසන් වෙච්ච ගමම්ම ආසනෙන් නැගී හිටියා. මොකද කවුරුත් බණක් අහන්න සූදානමක් නැහැ. බණ අහන්න වාඩි වෙන්නේ කවුරුත්. ඒ නිසා උන්වහන්සේ ආසනෙන් නැගිට්ටා. නැගිටලා හිටගෙනම හැබැයි අනුකම්පාව නිසා ලස්සන බණපද ටිකක් කිව්වා බලන්න. පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්සනත්ති දුවන් ඨිති. හොඳ හැටියට ඇටනහර ගලපලා ලස්සනට තියෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. අඥාන ජනයා ආසාවෙන් හිතන්නෙම මේ ශරීරය ගැනමයි. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථීර පැවැත්මක් නැති දෙයක්. පස්ස චිත්ත කතං රූපං මනිනා කුණ්ඩලේනච අට්ටිං තචේන ඕනද්දං සහවත්තේන සෝභති. මුතුමැණික් ආභරණ වලින් සරසලා තිබුණත් මේ ශරීරයේ සත්‍ය తත්වයමයි බලන්න ඕන. බලන්නේ උන්වහන්සේ කියන සත්‍ය හමකින් ඔතලා තියෙන මේ ඇටගොඩ ලස්සනට පේන්නේ ඇඳුම නිසා. බලන්න මේ ලෝකේ කොච්චර ඇඳුම් විලාසිතා තියෙනවද? ඇඳුම් විලාසිතා ගැන කතා කරනකොට මේ ඔය විලාසිතා ලෝකයේ තියෙනවා විලාසිතා පරණ වෙනවා කියලා එකක්. ඇතැම් වෙලාවට සමහරු කියනවා තව කෙනෙක් ඇඳුමක් අතන් එනකොට ඕක පරණ වෙච්ච එකනේ. ඔය විලාසිතාව දැන් පරණයිනේ කියලා. කවුරු හරි ටිකක් හැඩට ඇඳගෙන ආවොත් එහෙම අනිත් අය අහනවා ඕක අලුත් විලාසිතාවක්ද? මේ ලෝකේ නොයෙක් ඇඳුම් විලාසිතා. මිනිස්සු වගේ බොරුවට හදපු ප්ලාස්ටික් රූපවල පාර අයින දිගට ඇඳුම් විලාසිතා අන්දලා සරසලා තියෙනවා.
මිනිස්සු ස්වභාවයෙන්ම ගොඩාක් ලස්සන නම් මොකටද ලස්සන ඇඳුම්? ලස්සන ඇඳුම් ගොඩකින් මේ ශරීරයේ සරසනවා. ඒ සැරසිල්ලත් එක තමයි මේක ගොඩක් ලස්සනට පේන්නේ. අලත්තක කතා පාදා මුකං චුන්නක මක්ඛිතං අලංබාලස්ස මෝහාය නෝචපාර ගවේසිනෝ. දෙපාවල පාට ගාලා තිබුණත් සුවඳ විට හපලා මුඛය සුවඳ කළත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයාගෙන යන කෙනෙකුට ඒකෙන් පළක් නැහැ. මේ දෙපාවල නොයෙක් පාට ගාලා දෙපා ලස්සන කරනවා. දෙපා කියලා කියන්නේ පාද කියලා කියන්නේ නිතර හෝද තියාගන්න ඕන එකක්. මොකද මේ පාදවල නිතර කුණු තැවරෙනවා. පාද නිතර හෝද ඒ පාද එක එක වර්ණ වලින් පාට කර කර පාවල නියපොතුත් නොයෙක් පාට වලින් පාට කර කර මේක තියාගන්නේ. ඊළඟට සුවඳ විට හපලා මුඛය සුවඳවත් කරගන්නවා. මුඛය ස්වභාවයෙන්ම සුවඳ නම් විට හප එහෙම නැත්නම් වෙන જાතියේ සුවඳ වර්ග හප මේක සුවඳ කරන්න දෙයක් නැහැ. මේ ශරීරයත් එක එක සෙන්ට් જાති වලින් සුවඳ විලේපන වලින් සුවඳවත් කරගන්නවා. මේ ශාරීරියේ ස්වභාවයෙන්ම සුවඳ නම් ආය අමුතුවෙන් ආලේපන ගල්වන්න ඕනේ නැහැ. මෙහෙම සුවඳ කර තියාගන්න එක මෝඩයන්ගේ මෝඩකමට ගැලපිලා යාවි. නිවනක් හොයන කෙනෙකුට පළක් නැහැ. අට්ඨපාද කතා කේසා නිත්තා අංජන මක්ඛිතා අලංබාලස්ස මෝහාය නෝචපාර ගවේසිනෝ. කොණ්ඩ මෝස්තර දාලා ඇස් පාට කරලා තිබුණත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන හොයාගෙන යන කෙනෙකුට ඒකෙන් පළක් නැහැ. කොණ්ඩ මෝස්තර කොච්චරක්ද ලෝකේ? කොණ්ඩේ වෙනුවෙන් දහස් ගණන් මිනිස්සු වියදම් කරනවා. Tamanට ලැබිච්ච කොණ්ඩෙන් ලේසියෙන් මිනිස්සුෙකුට සතුටු වෙන්න බෑ. ඒ කොණ්ඩේට එක ඒවා කරනවා. ඒක පාට කරනවා. ඒක සමහරු පොකුටු කරනවා. සමහරු පොකුටු වෙච්ච එකේ පොකුටු අරිනවා. නොයෙක් හැඩවලට කොණ්ඩේ කපනවා. නොයෙක් දේ. මේ නොයෙක් දේ කරලා ඊළඟට ඇස් පාට කරනවා කියනවා. මේ ඉස්සර ඇස්වල අඳුම් ගලනවා කියලා එකක් තිබුණානේ. දැන් ගත්තත් ඇස්වල නොයෙක් මේ ඇහි බැම අදිනවා කියලා එකක් තියෙනවා. ඇහි මේ කළු පාට වෙන තැන් වෙන පාට වලින් වර්ණවත් කරගන්නවා කියලා එකක් තියෙනවා. නොයෙක් දේවල්. මේවා ඔක්කොම මෝඩ කෙනාගේ මෝඩකමට ගැලපිලා යයි කියනවා. හැබැයි නිවනක් හොයන කෙනෙකුට නම් ඕකෙන් ඇති පළක් නැහැ. අංජනීව නවා චිත්තා පූතිකායෝ අලංකතෝ අලංබාලස්ස මෝහාය නෝචපාර ගවේසිනෝ. මේ කුණු ශරීරය කොයිතරම් ලස්සනට සරසලා අලංකාර කරලා අලුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන හොයාගෙන යන කෙනෙකුට නම් ඒකෙන් පළක් නැහැ. අලුත් භාජනයක් පරණ වෙන්න නොදී මැද තියාගන්නවා වගේ. සාමාන්‍ය භාජනය නම් පින්වතුනි සතියකට වතාවක් විතර මැද්දාම ඇති. හැබැයි මේක දිනපතා නිතර මදින්න ඕන. නිතර හොදන්න ඕන. නිතර සුවඳවත් කරන්න ඕන. නිතර පිරිසිදු කරන්න ඕන. එහෙම තියාගන්න ඕන එකක් මේ භාජනේ. ඉතින් ඒ භාජනේ එහෙම හොදලා කරලා ගත්තට පස්සේ මෝඩ කෙනාගේ මෝහයට ෂා කියලා හිතෙනවා. හැබැයි නිවනක් හොයාගෙන යන කෙනා නම් ඒකට රැවටෙන්නේ නැහැ කියනවා. ඕදහි මිගවෝ පාසං නාසදාවා ගුරං මිගෝ බුත්වා නිවා පංගච්ඡාම කන්දන්තේ මිග බන්ධකේ. මුව වැද්දා මුවන් අල්ලන්ට උගුල් අටෝලා තියෙන්නේ.
ඒ වුණාට මේ පාර නම් මුවා උගුලට අහුුනේ නෑ. මුව වැද්දා හඬ හඬා සිටිද්දී අපි ගොදුරු කාලා පැනලා යනවා. ඇත්තෙම උන්වහන්සේව මේ උගුලකට අහු කරන්න වගේ තමයි ඔක්කොම ඒවා ඇටෙව්වේ. හැබැයි උන්වහන්සේ ජීවිතේ දිනපු කෙනෙක්. දැන් දානේ වළඳලා උන්වහන්සේ නිදහස් සිතින් වඩින්ටයි ලැහැත්ති. මුව වැද්දාගේ උගුල කඩලා දැම්මා. මුවා මේ පාර උගුලට අහුුනේ නෑ. මුව වැද්දා දුක් වෙවි ඉන්නකොට අපි ගොදුරු කාලා පැනලා යනවා. මේ කතාව කිව්වේ තාත්තට නෙවෙයි මාරයාට. මාරයා තමයි මුව වැද්දා. මේ ලෝකේ කාමයේ කියන උගුල මාරයා විසින් අටවෙන එකක්. හැබැයි ධර්මයේ තුල පිහිටි මුනිවරු ඒ කාම උගුල කඩලා දාලා නිදහස් සිතින් වැඩම කරනවා. ඉතින් ওই ගාථා වදාරලා අපේ මහරහතන් වහන්සේ ආපහු වතාවක් වැඩම කළා කෝරව්‍ය කියන රජුරුවන්ගේ මිගාචීර කියන රාජකීය උයනට. ඔය කෝරව්‍ය රජුරුව කියලා කියන්නේ පින්වතුනි මේ සිද්ධිය වෙනකොට අවුරුදු 80ක් වයසයි. වයෝවෘද කෙනෙක්. ඉතින් කෝරව්‍ය රජුරුවන්ට ආරංචි වුණා අපේ රට්ටපාල මහරහතන් වහන්සේ ඕන්න ගම්මානෙට වැඩම කරලා කියලා. මොකද කෝරව්‍ය රජුරුවෝ උන්වහන්සේගේ පැවිද්ද ගැන අහලා හරි පුදුම වෙලා හිටියේ. මොකද නගරේ හිටපු ප්‍රධානම සිටු පුත්‍රයා. මහා ධනයට හිමිකාරයා. මේ ඔක්කොම අතහැරලා මහාන වුණා. කෝරව්‍ය රජුරවන්ට උන්වහන්සේ යලි වැඩම කරලා කියන කාරණේ අහපු ගමන් හිතුණා උන්වහන්සේව බැහැ දකින්න. ඉතින් රජුරෝ තනි පංගලමේ තනියම එනවා. තනියම ඇවිල්ලා අපේ රට්ටපාල මහරහතන් වහන්සේත් එක්ක කතා බහකට එකතු වුණා. ඒ කතා බහේදී මේ රජුරු හරි ලස්සන කාරණාවක් කියනවා. බවත් රට්ටපාලෙනි මේ යම් පුද්ගලයෝ පැවිද්දට පත්වෙන්ට ජීවිතේ පිරිහීම් හේතු වෙනවා. ගොඩාක් අය මහාන වෙන්නේ ජීවිතේ පරිහානියක් හේතු කරගෙන. ඒ මොනවද? ස්වාමීනි ගොඩක් අය මහාන වෙන්නේ වයසට යද්දී. වයසට යද්දී මහාන වෙන්න හේතුව මේ මගේ දැන් අතේ පයේ හයියත් නැහැ මං දුර්වලයි. මට පහසුවෙන් යැපෙන්න පුළුවන් මහාන වුණොත් කියලා හිතලා වයසට යනකොට බොහෝ දෙනෙක් මහාන වෙන්නේ. හැබැයි ඔබ වහන්සේ බොහොම කළු කෙස් තියෙන භද්‍ර යෞවන වයසේ ඔබ වහන්සේ වයසට ගිහින් නෙවෙයි මහාන වුණේ. ඊළඟට ස්වාමීනි ඇතමුන්ට සුව කරන්න බැරි බරපතල රෝග හට ගන්නවා. ඒ රෝග වලින් දුකට පීඩාවට පත් වුනාම බෙහෙත් හේත් කරගන්නත් කරදරයි. එතකොට බොහෝ දෙනෙක් මහාන වෙනවා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේට එහෙම රෝග නැහැ. ඔබ වහන්සේ නිරෝගීව ඉද්දීමයි පැවිදි වෙන්න තීරණය කළේ. තවත් කෙනෙක් මහාන වෙන්න තීරණය කරනවා ස්වාමීනි සැප සම්පත් වලින් පිරිහිලා ධන හානි සිද්ධ වුණාට පස්සේ ධනෙ නැතුව ඔහු බොහොම අන්ත අසරණ වුණාට පස්සේ ඔහු කල්පනා කරනවා මට මහාන වුණා නම් පහසුවෙන් යැපෙන්න පුළුවන්. එහෙම හිතලා බොහෝ දෙනෙක් මහාන වෙනවා. හැබැයි ඔබ වහන්සේ මේ තුල්ල කොට්ටිතයේ ප්‍රධානම සිටු පවුලේ එකම පුත්‍රයා. ඔබ වහන්සේට ධන හානි නෑ. ඇතැම් වූ මහාන වෙන්නේ කාත් කවුරුවත් නැතුව ගිහිල්ලා ඥාති පරිහානියට පත් වුණාම ඔබ වහන්සේට ප්‍රධාන සිටු පුත්‍රයා නිසා ඕනි තරම් ඥාති ඉන්නවා. ඔබ වහන්සේගේ මේ පැවිද්දට හේතුව මොකද්ද? අන්න ඒ වෙලාවේ උන්වහන්සේ එදා අහපු බණපදේ ගැන ලස්සනට කියලා දෙනවා. අතිකෝ මහරජ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන. මහරජය ඒ සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් චත්තාරෝ ධම්මුද්දේශා උද්දිට්ඨා. මේ සද්ධර්ම මාතෘකා 4ක් ජීවිතය ගැන වදාරලා තියෙනවා. සද්ධර්ම මාතෘකා කීයක්ද? 4ක්. ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සද්ධර්ම මාතෘකා 4 අහගෙන ඒක නුවණින් කල්පනා කරලා මම මහාන වුණේ. කතමේ චත්තාරෝ මොනවද රජතුමනි 4? උපනීයති ලෝකෝ අද්හෝතිකෝ මහරජ. මහරජය
සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පළමුවෙනි සද්ධර්ම මාතෘකාව නම් උපනීයති ලෝකෝ ලෝකේ ජරා මරණ වෙත ඇදගෙන යන්නේය අද්දුහෝ එනිසා අස්ථිරයි. මේ තමයි පළමුවෙනි සද්ධර්ම මාතෘකාව. පින්වතුනි පුළුවන් නම් මෙය පාලියමුත් මතක තියාගන්න. උපනීයති ලෝකෝ අද්දුහෝ ජීවිතය ජරා මරණ කරා ඇදෙනවා. ස්ථීර මුකුත් මේකේ නැහැ. ඔන්න පළවෙනි සද්ධර්ම මාතෘකාව. ඕක කිව්වහම රජුරවන්ට ඕක තේරුන්නේ නැහැ. රජුරු අහනවා ස්වාමීනි ජීවිතය ජරා මරණ කරා ඇදෙනවා ලෝකේ ජරා මරණ කරා ඇදීගෙන යනවා. ඒ හින්දා අස්ථීරයි කියලා මෙහෙම කාරණාවක් ඔබ වහන්සේ වදාරනවා. මොකද්ද ස්වාමීනි ඕකේ අර්ථය? කිව්වා මහරජය මං ඔබෙන් මහන්නම්. මහරජේ ඔබට තිබුණේ නැද්ද කියලා අහනවා. වයස අවුරුදු 20 25 වගේ කාලයක්. දැන් රජුරවන්ට වයස කීයද? අවුරුදු 80ක්. අහනවා රජතුමනි ඔබට තිබුණේ නැද්ද අවුරුදු 20 25 වගේ තරුණ කාලයක්? කියනවා ස්වාමීනි මාත් එහෙම තරුණ කාලයක් ගත කළා. ඒ කාලේ ස්වාමීනි මම හස්ති ශිල්පයේ අතිශය දක්ෂයෙක්. අස්ව ශිල්පයේ අතිශය දක්ෂයෙක්. අනිකුත් සියලු ශිල්පවල අතිශය දක්ෂයෙක්. ස්වාමීනි මං කඩුව අතට ගත්තාම මාත් එක්ක කඩු හරඹ කරන්න පුළුවන් කෙනෙක් මේ අහලක හිටියේ නෑ. මං දුනු ඊතල ගත්තාම මාත් එක්ක ඒ ශිල්පයේ දක්ෂයෙක් මේ අහලක හිටියේ නෑ. ස්වාමීනි ඒ දවස්වල මට හිතිලා තියෙනවා බලන්න කියන කතාව. ඒ දවස්වල ස්වාමීනි මට හිතිලා තියෙනවා මේ මට එරදියක්වත් තියෙනවද? යුද්ධ කරන්න ගියාට පස්සේ යුද භූමිවල සටන් ශිල්ප කරනකොට දහස් ගණන් සේනාවලට අභිහිතව මුහුණ දෙනකොට බලවත් කාය බලයෙන් යුද්ධ දිනනකොට මේ රජාට හිතලා තියෙනවා මට මේ අතපය වල එරදියක්වත් තියෙනවද? එහෙම හිතලා තියෙනවා. එහෙම හිතාගෙන කටයුතු කරපු අවුරුදු 20 25 වගේ වයසක් මට තිබුණා ස්වාමීනි. මං ඒ කාලේ මේකේ හොඳට වැඩ දාපු කොල්ලෙක් කිව්වා. සාමාන්‍යයෙන් අවුරුදු 20 25 කියලා කියන්නේ ගොඩාක් තරුණයන්ට ඔක්කොම අමතක වෙන කාලෙනේ. ඇඟපතේ හයිය හොඳට තියෙනවා. යමකට ශක්තිමත් ඔරොත්තු දෙන්න පුළුවන්. එහෙම වයසක් තියෙනවනේ. ආන් ඒ වයසේ හිටියේ. ඒ වයසේ මම හරි දක්ෂයෙක්. ඉතින් පින්වත් මහරජය දැන් ඔබට මොකද්ද හිතෙන්නේ? තාම ඔබට මේ හැකියාව එහෙම්ම තියනවද? ආන් එතකොට කියනවා නෝහිදම් බොහෝ රට්ටපාල. අනේ භවත් රට්ටපාලයන් වහන්සේ දැන් එහෙම හැකියාවක් නෑ නොවේ. ඒතරහි ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ. මං මේ වෙනකොට හොඳටම දිරලා මහලු වෙලා අද්දගතෝ වැඩි මහලු වෙලා ආයුෂයේ කෙලවරට ඇවිල්ලා වයෝ අනුපත්තෝ මගේ වයස අවසන්. ආසීතිකෝ මේ වයෝ වත්තති මට දැන් අවුරුදු 80ක් වෙනවා. ස්වාමීනි මේ වෙද්දී එර්දී ඒ කියන්නේ අතපයේ 이르දි ගැන කවර කතාවද? අපේකදාහං බොහෝ රට්ටපාල ඉද පාදං කරිස්සාමීති අඤ්ඤේනේව පාදං කරෝමීති. දැන් ස්වාමීනි මං අහවල් තැන අඩිය තියන්න ඕන කියලා කකුල උස්සලා තියද්දී කකුල තියෙන්නේ වෙන තැනක. වාරුනේ. වාරු නැතුව ගිහිල්ලා මේ තමන්ගේ අතපය ගැන තමන් හිතපු වයසක් තිබුණා මෙව්වට එර්දි තියනවවද්ද කියලා. ඒ අතපයම දැන් තමන්ට වාරු නෑ. රට්ටපාල මහරහතන් වහන්සේ වදාරනවා අන්න ඔය ගැන තමයි මහරජය භාග්‍යතුන් වහන්සේ වදාළේ උපනීයති මේ ජීවිතය ජරා මරණ කරා ඇදේ අද්දුහු ඒ නිසා කිසිවක් ස්ථිර නැත. මේ රූපය ස්ථිර නෑ. මේ ශක්තිය මේ ශරීරයේ තියෙන හයිය ස්ථිර නෑ. මේ ශරීරයේ දැනට පේන්න තියෙන එක ස්ථිර නෑ.
වයසට ගියපු ආච්චිලා සීයලා මරණයට පත්වෙච්ච අවස්ථාවල අපි මේ මළගෙවල් වල ගිහින් තිනවා. ඒ මළගෙවල් වල ගියාට පස්සේ සමහරවිට ඒ ආච්චිගේ සීයගේ වයසට ගියපු ඡායාරූප නැහැ ඒ ගෙදර. එතකොට ඡායාරූපේ තියලා තියෙනවා අර මේ මෘත ශරීරයේ ළඟ තරුණ වයසේ. ඇතැන් ආච්චිලාගේ අවුරුදු 20 25 තරුණ කාන්තාව කාලේ ෆොටෝ එකක් තමයි මෘත ශරීරය ළඟ තියලා තියෙන්නේ. මට ඒ වගේ දේවල් දැක්කම පින්වතුනි කල්පනා වෙලා තියෙනවා. අපි මේ රූපයක් මෙච්චර වෙනස් වෙන්න පුළුවන්ද කියලා. ඒ කිව්වේ අර තරුණ වයසේ ඒ කාන්තාවගේ තිබුණ මූණේ පෙනුම යාන්තමටවත් අර වයසටපත් වෙච්ච ආච්චි අම්මගේ මූණේ නැති අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙම වෙනස් වෙලා යනවා. මේ මොකුත් ස්ථිර නැහැ. ඒක තමයි කියනවා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ඔය සද්ධර්ම අර්ථයෙන් වදාළේ. එතකොට මේ කෝරව්වේ රජුරුව හරි සතුටින් අනුමෝදන් වෙනවා. ස්වාමීනි ඒකාන්තයෙන්ම සුභාසිතයක්. මේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ විසින් වදාළ මේ කාරණේ නම් ඒකාන්තයෙන් සුභාසිතයක්. සුභාසිතයක් කියලා කිව්වේ මොකද්ද? ඇත්තක්. ඒකාන්තයෙන් ඇත්තක්. ඊළඟට රට්ටපාල මහරහතන් වහන්සේ වදාලා මහරජය දෙවෙනි සද්ධර්ම මාතෘකාව තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මේ ලෝකය අනාරක්ෂිතයි. තමන්ගේ වසඟේ පැවැත්විය හැකි කිසිවක් නැහැ. මේ ලෝකය අනාරක්ෂිත එකක්. අත්තානෝ අනබිස්සරෝ. මේකට අධිපතිකම් කියන්න පුළුවන් කෙනෙක් නැහැ. මේ දේ මට ඕන විදිහට වේවා, මේ දේ මට ඕන විදිහට නොවේවා කියලා. ওই කාරණේ කිව්වට පස්සේ කෝරව්වේ රජුරු ආයෙ අහනවා. ස්වාමීනි දැන් අපි රජවරු. අපිට තියෙනවා සිවුරංග සේනා. අපිට පුළුවන් මේ සිවුරංග සේනාවෙන් අපිට එන ඕනම උපද්‍රවයකදී රැකෙන්න. එහෙම තියෙද්දි ඔබ වහන්සේ කියනවා ලෝකේ අනාරක්ෂිත එකක්. මේ කාටවත් බෑ තමන්ගේ වසඟේ මේ ලෝකේ පවත්වන්න කියලා. ස්වාමීනි මේක ගැන කොහොමද අපි තේරුම් ගන්න ඕන? ඔව් මහරජය දැන් ඔබට නිදන්ගත රෝග එහෙම නැද්ද කියලා අහනවා. කියනවා ස්වාමීනි මට තියෙනවානේ නිදන්ගත වාත රෝගයක්. ඔය වාත රෝගේ කලින් කලට ඉස්මතු වෙනවා. ඒ කලින් කලට ඉස්මතු වුණාම මගේ ඥාතින් හිත මිත්‍රාදීන් මාව බලන්ට ඇවිල්ලා ඇඳ වටේ බලාගෙන ඉන්නවා කියනවා. අපේ මේ ලෙඩෙන් අපේ රජුරුව මැරෙයිවද්ද? අපේ මේ ලෙඩේ උත්සන්න වෙලා රජුරුවන්ගේ පණ යයිවද්ද කියලා ඥාතින් වටේ බලාගෙන ඉන්නවා කියනවා. ඉතින් මහරජය එහෙම වෙලාවක ඔබට පුළුවන්ද කියලා අහනවා මෙන්න මෙහෙම කියන්න ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට, ඇමතියන්ට මෙහෙම කියන්න පුළුවන්ද කියලා අහනවා. දැන් නුඹලා මගේ සම්පත්නේ භුක්ති විඳින්නේ. මගේ ධනය නුඹලා භුක්ති විඳිනවා බෙදාගෙන. මගේ දේපල නුඹලා භුක්ති විඳිනවා. මං අනුභව කරන භෝජන නුඹලා භුක්ති විඳිනවා බෙදාගෙන. ඉතින් මම මේ බලවත් වේදනාවකින් ඉන්නේ. මේ වේදනාවත් බෙදාගෙන අනුභව කරන්නකෝ. මට බෑ මේක තනියෙන් විඳින්න කියලා. ඔබේ ශාරීරික වේදනාව ඔබට පුළුවන් ද තව කෙනෙකුට පවරන්න? කිව්වානේ ස්වාමීනි එහෙම බෑ. මට එන ශාරීරික වේදනාව මම්ම විඳවන්න ඕන. මං ලෙඩ වුණොත් ඒ දුක මමම විඳවන්න ඕන. මේ ලෙඩේ නැති වේවා. මේ වේදනාව මට එන්න එපා කියලා අපිට මේ කය ගැන වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ වදාළේ අත්තානෝ ලෝකේ අනාරක්ෂිතයි. අපි රැකවරණය කියලා හිතනවා ධනය, දීපල, මේ නම්බු නාම වස්තුව. ඒවා ඔක්කොම පින්වතුනි ජීවිතේ පරිබාහිර දේවල්. ජීවිතේ අපිට කරදර කංකටොළු වෙද්දී අපිම තනියෙන් උහුලන්න ඕන. ඉතින් රජුරෝ ඒකත් අනුභවතන් වුණා. ඊළඟට අපේ රට්ටපාල මහරහතන් වහන්සේ තුන්වෙනි සද්ධර්ම මාතෘකාව වදාරනවා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීයං. මහරජේ බුදුරජාන් වහන්සේ වදාළ ඊළඟ සද්ධර්ම මාතෘකාව තමයි අස්සකෝ ලෝකෝ. ලෝකයා යමක් තමාගේ කියලා ගන්නවද? සබ්බම් පහාය ගමනීයං. ඒ තමන්ගේ කියලා ගත්ත හැමදේම අත්හැරලා හුට යන්න වෙනවා.
ඒක තමයි ඊළඟ සද්ධර්ම මාතෘකාව. ඉතින් රජුරුව අහනවා ස්වාමීනි ඔබ වහන්සේ පුදුම කතාවක්නේ කියන්නේ. දැන් අපිට රජවරු විදිහට අහසේත් පොළොවේත් හොඳට ධන සම්පත් තියෙනවා, දේපල තියෙනවා. ස්වාමීනි මේ තමන්ගේ කියලා ගත්ත ඒවා දාලා යන්න වෙනවා කියන කාරණාව. ඒක කොහොමද තේරුම් ගන්නේ? මහරජය දැන් ඔබට දේපල ධනය සම්පත් තියෙනවා. ඔබ යම් දවසක මිය පරලෝ යනකොට ඒ මැරිලා යන ඔබ මේ රාජ්‍ය තරන් යනවද? මැරිලා යද්දී ඔබ ඔබේ ඔටුන්න ආදී ආභරණ අරගෙන යනවද? මැරිලා යද්දී ඔබ ඔබේ භාණ්ඩාගාරවල තියෙන ධනය අරගෙන යනවද? එහෙම නැත්නම් ඔබ මිය ගියාට පස්සේ ඔබේ දරුවෝ, ඔබේ ඥාතීන්, ඔබේ හිත මිත්‍රයෝ මේ ධනය පරිහරණය කරයිද? කිව්වා ස්වාමීනි ඉතින් අපි මැරිලා ගියාට පස්සේ අපේ පිය රජවරු මිය ගියාට පස්සේ පිය රජවරුන්ගේ ධනය අපි භුක්ති විඳා. ඒ වගේ අපි මිය ගියාට පස්සේ ඉතින් අපේ අය ඒවා භුක්ති විඳීමට අරගෙන යන්න බෑ කිව්වා. ආන් ඒ ගැන තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. මේ ලෝකේ යමක් තමන්ගේ කියලා ගන්නවද ඒ ඔක්කොම දාලා යන්න වෙනවා. බලන්න පින්වතුනි මේවා කොච්චර ඇත්තද කියලා. ඊළඟට රට්ටපාල මහරහතන් වහන්සේ වදාලා අවසාන සද්ධර්ම මාතෘකාව. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකය ඌනයි, අසම්පූර්ණයි. අතිත්තෝ අතෘප්තිමත්, තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. තණ්හා දාසෝ තණ්හාවට දාසය වෙලා ඉන්නේ. රජුර ඇහුවා ස්වාමීනි ඒක කොහොමද තෝර බේරගන්නේ? කිව්වා මහරජය දැන් ඔබ විශාල රාජ්‍යයකට හිමිකාරයෙක්. මේ රාජ්‍ය හිමිකාරය විදිහට වයස අවුරුදු 80 වෙලා මහල්ලෙක් විදිහට ඔබ ඉද්දිත් ඔන්න ඔබට ඇවිල්ලා රාජපුරුෂෙක් කියනවා දේවයිනි යුද්ධයක් කරලා අල්ල ගන්නවා නම් අල්ල ගන්නට වටින බොහෝම ලස්සන රාජ්‍යයක් තියෙනවා. ලේසියෙන් අල්ල ගන්නත් පුළුවන්. මොකද කියන්නේ රජතුමනි අපි අපේ යුද සේනා යවලා ඒ කෑල්ලත් අපිට අල්ලගමුද කියලා කියනවා. කිව්වහම දැන් ඔබට අවුරුදු 80යි. ඔබ මහල්ලෙක්. ඔබ තව ටික කාලෙකින් මැරිලා යනවා. ඉතින් රජතුමනි ඔබ මේ නෑ ඉතින් දැන් අපිට තියෙන ටික ඇති කියලා ඉඳීද? එහෙම නැත්තම් පහසුවෙන් අල්ලගන්න පුළුවන් එක අල්ලගන්නවද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි අපි ඉතින් මේ භූමියට ආස කරන රජවරුනේ. පහසුවෙන් අල්ලගන්න පුළුවන් එක නම් අතාරින්නේ අල්ලගන්නවා කිව්වා. ආන් ඒකට තමයි කිව්ව භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ ජීවිතේ ඌණයි. ඇති කියලා හිතෙන්නේ අතෘප්තිමත්. තව තව ඕනේ, තව තව පතනවා. තණ්හා දාසෝ තෘෂ්ණාවට දාසය වෙලා ඉන්නවා. තෘෂ්ණාවට දාසය කියලා කිව්වේ ස්වාමියා කවුද? ස්වාමියා තෘෂ්ණාව. හිතට එන තණ්හාව තමයි ස්වාමියා. අපි දාසයෝ. තෘෂ්ණාව කියන ස්වාමියා කියනවා අහවල් රූපේ අහවල් එකට වඩා ලස්සනයි. ඒක බලපං. අපි එහෙයි කියලා බලනවා. අහවල් හඬ ඔබ මීට කලින් අහලා තිබ්බ හඬවල් වලට වඩා ලස්සනයි. ඒක අහපං. එහෙයි කියලා අපි අහනවා. අහවල් කෑම කලින් ඒවට වඩා රහයි. ඒක කාපං. අපි එහෙයි කියලා කනවා. ඒකට තමයි කියන්නේ තණ්හා දාස. තෘෂ්ණාවට දාසය බවට පත් වෙලා අවසානයේ මේ ජීවිතේ ජීවත් වෙලා ඉන්නකොට ඔන්න උත්පල වෙද්දී හිතෙනවා මීට වඩා ඉතින් පරලෝ හොඳ වෙයි. එහෙ හිත පිහිටුව ගන්න ඕන. ඉතින් මෙහෙම තමයි මේ සාංශාරික ගමනේ අපි දුකින් දුකට වැටි වැටි යන්නේ. ඉතින් කෞරව්‍ය රජුරෝ එදා ওই බණපද ටික ওই විදිහට පැහැදිලි කරගත්තා. ওই බණපද ටික කොහොම කියලා දීලා ඊට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ බොහෝම ලස්සන ගාථා ටිකක් වදාලා. ඉතින් අද කාලේ අවසන්. අපිට අද මේ කාල සීමාවේදී රට්ටපාල මහරහතන් වහන්සේ වදාළ ওই කාරණා ටික විතරයි ඉගෙන ගන්න වෙන්නේ. හෙට දවසේ අපි ඔබට රට්ටපාල මහරහතන් වහන්සේ වදාළ මේ ලස්සන ගාථා ඉගෙන ගන්න සලස්සනවා. ඉතින් පින්වතුනි ජීවිතය ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා ඒ ජීවිතේ සැපයට පත් කරගෙන ඒ උත්තමයන් වහන්සේලා නිවනේ සැනසුණා. මේ ගෞතම සාසනේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වූ භික්ෂූන් අතර අග්‍ර අපගේ රට්ටපාල රහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු.
ඒ රහතුන් සැනසුන නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දිවිඳු ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධහා සීලාදීන්ද වැඩෙත්වා. දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. මේ ඊතා සුන්දර ධර්ම කාරණා අපි මේ විදිහට පැහැදිලිව තේරෙන ආකාරයෙන් ඉගෙනගන්නේ කියවන්නේ ඒ ධර්මයේ අර්ථ පැහැදිලි කරගන්නේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඊටාම පැහැදිලිව සරලව ලොකු කැපකිරීමක් කරලා මේ ධර්මයන් අපිට පරිවර්තනය කරලා දීපු නිසා ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානමය සිද්ධ කරන මේ පින්වතුන්ලාගේ නමින් 2012 මැයි මාසේ පළමුවෙනි දින මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් HB වැලිගොඩපොළ ස්වාමි පුරුෂයාටත් නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ මියගිය HB වැලිගොඩපොළ ස්වාමි පුරුෂයාට සසර ගමනේ උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් ගෞතම සාසනයේදීම ධර්ම අවබෝධ කිරීම පිණිසත් මේ පින් හේතු වේවා කියලා පින්පෙත් අනුමෝදනා සිදු කරනවා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන් පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. අංක 14 අභය මාවත බොරූපන පාර රත්මලාන යන ලිපිනේ පදිංචි අද ධර්ම දානයේ සිදු කරන පින්වත් අමලා වැලිගොඩපොළ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසෙත්වා. පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිරතුරු උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සුවසේ පින් කරගෙන දහමේ හැසිරෙන්න අවකාශ සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්මයේ හැසිරලා සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.